terus saya mas mata රසන්නයි mata තියෙන ප්‍රශ්නේ අපි කර්මස්ථාන වඩන්න ඉස්සෙල්ලා කතා කර කියනවානේ මේ සියලු සුද්ධ ශක්තියින් අප කරා පිහිටාවා කියලා. එතකොට ඒ පිහිටාවා කියලා කිව්වහම ඒක අපේ වටේ ඇවිල්ලි වෙලා අපි ඒ தත්ත්වයට ඇවිල්ලා නැත්තම් ඒ කියන්නේ සුද්ධ ශක්තිය ඒ කියන්නේ රහතන් වහන්සේලා විසින් පිට කරපු සුද්ධ ශක්තිය ගන්න තරම් අපි ඒ කියන්නේ පිහිටලා නැත්තම් එතකොට අපේ වටේක පිහිටනවා. හිතනවද? ඔව්. ඔව් ඉතින් එතනදී අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඕනම දෙයක අපි දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම දැන් බුදු පියාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා. දජග්ග සූත්‍රයේ පෙන්නනවා ඇතිගැන්මක් ලොමු දෑ ගැනීමක් මේ වගේ අවස්ථාවක් අපිට ආපුවාම අනිවාර්යෙන් මේ බුදු ගුණ සිහි කරන්න කියලා. එහෙම කියපු තැන් තියෙනවනේ. ඉතින් අපිට තෝරගන්න ඕනේ අපි සිහි කළේ නැත්නම් අනිවාර්යෙන් අපි කරා ඒ ශක්තිය එන්නේ නැහැ. ඇත්තටම පිළිහිටලා තියෙනවා. තියෙන දෙයක් අපි කරා එන්න නම් විශේෂ ක්‍රමයක් තියෙනවා. බුද්ධ ශාසනයේ පෙන්නනවා අර අනන්තර සමානතර ප්‍රත්‍ය දෙකක් ගැන. සමානතරයක් අපි හැදුවොතින් විතරයි අන්තරයේ තියෙන යම් කිසි දෙයක් අපි කරා ඇදී එන්නේ. තව විදිහකට කියනවා නම් විපාකයක් සකස් වෙන්නේ අනන්තර සමානතර ප්‍රත්‍ය. ඉතින් මෙතනදී ආපු ප්‍රශ්නේ තමයි ආපු ප්‍රශ්නේ හැටියට අහන්නේ අපි සුදුසු නැත්තම් අපි සූදානම් වෙලා නැත්තම් ඒ ශක්තිය අපි කරා එනවාද නැද්ද කියන එක. ඇත්තටම අපි එක පැත්තකින් පූර්වක්‍ෘත්‍යයක් ඇතුළේ අපි බලාපොරොත්තු වෙනවා. ඇත්තටම අපි දන්නවා අපි චේතනාව මුල් කරන් තියෙන්නේ නිවනට නම්. හිත තියලා පිහිටවලා තියෙන්නේ නිවනට නම්. අන්න ඊට පස්සේ අපි සිතිවිලි ක්‍රියා වදන් කියන තුනම අපි නිවන කරා අරමුණු කරලා ඉන්නවා. ඒ වෙලාව කියලා කියන්නේ අපි සමානතරයක් හැදෙනවා අපි අනිවාර්යයෙන්ම අර සුද්ධ ශක්තියත් එක්ක සම්බන්ධ වීමේ ඒ කියන්නේ අනන්තර සමානතර ගැළපීමක් හැදෙනවා. මේක හැදෙන්නේ නැහැ ඇත්තටම අපි අර බුදුමා කියනා වගේ අපි චේතනාවෙන්ම ඒක පිළිහිටලා නැත්තම්. මොකද දැන් මෙහෙමකුත් තියෙනවා. අපි දැන් හැමෝම හැම වෙලාවකම දැන් ස්වාමීන් වහන්සේ පටන් ගන්නකොටම කිව්වා වගේ අපි හැමෝම කවුරු රහත් වෙච්ච අය නෙමෙයිනේ. අපි මගක් වඩන අය. ඇත්තටම රහතන් වහන්සේගෙන් මෙහා ඉන්න අයගේ සියලු දෙනාගේ සීක පුද්ගලයාගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි අඩුපාඩු තියෙනවා කියන එක 365 දවසේ පැය 24ෙම තියෙන එකක් නෙමෙයි. හැබැයි එතකොට අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ඒ අඩුපාඩු සකස් කරගන්න අපේ පැත්තෙන් වෙන්න ඕනේ යුතුයකම අපේ පැත්තෙන් වෙන්න ඕනේ කාර්යභාරය අපි ඉෂ්ට කරගන්න. ඉතින් ඒකට ගන්න උපනිශ්චය කරගන්න හදන තියෙන ක්‍රමයක් තමයි පූර්වකෘත්‍යයෙන් අපි කරන්නේ. පූර්වකෘත්‍ය ඇතුලේ අපි ප්‍රධාන වශයෙන් දන්නවා අනන්ත සංසාරේ ඉඳන් කරපු අවැඩ අසාධාරණ වරද හිඟි ඉස්සා ගැන මතක් කරලා. එහෙම තියෙනවනම් ඒවා පිළිබඳව කමා කරගෙන අපි කමා කරගන්නවා මුලින්ම. කමා කරගෙන එතකොට ඒක අපි ඉස්සල්ලාමනේ කරන්නේ ඕක. අපි ඉස්සල්ලාම කරනකොට අපි මේ කම භූමිය ඉඳන් යන්නේ උතන්ට. ඒක කම භූමිය ඉඳන් යනකොට රහතන් වහන්සේලා විසින් ඔය නිබ්බාන ධාතුද අපි කරා එන්නේ. ඔව් ඉතින් මෙහෙමයි. එතකොට අපි කාම භූමිය ඉඳන් යනකොට ඒ වෙලේ අපි කාම භූමිය පිහිටනවා නම් අපි එකපාරට යන්න යම් කිසි කෙනෙක්ට හැකියාවක් තියෙනවා එකපාරට තුන්වෙනි දැනට යන්න හතරවෙනි දැනට යන්න කියලා. බහුතරයකට මට අපසුතාවයක් තියෙන එකපාරට හිටපු ගාම යන්න ටිකක් වෙලා ගියාට පස්සේ තමයි යම් කිසි තලයකට යන්නේ. එතකොට මුලින්ම අර අදිෂ්ඨාන කෙරුවයි කියලා අපි කරා පිහිටාවා කිව්වහම මේක ඉවර වෙනකම්ම පිහිටනවාද ඒක? ඒකම ඇත්තටම ප්‍රශ්නේ. නෑ එතන තියෙන්නේ මෙහෙම එකක්. දැන් මුලින්ම පටන් ගත්ත ධානයකට යන්න පුළුවන් ධානයක් කියන එක ආසේවිතා භාවිතා බහුලීකතා කරලා අපේ වචනින් කියනවා නම් ධාන වශී කියන වචනයක් භාවිත කරලා තියෙනවා මීට කලින් අන්න ඒ වගේ දෙයක් කරලා හැකියාව තියෙන කෙනෙක් නම් ඒක ශනිකව යන්න පුළුවන්කම තියෙනවා. එහෙම හැකියාවක් නැති අපි මේ වඩන්න ලැහැත්ති වෙන්නේ. වඩන්න ලැහැත්ති මූලිකව පටන් ගන්න දැන් අපි අධ්‍යාපනයක් ගත්තත් මුලින් ඉඳන් යම්කිසි පිළිවෙලකට පොඩි තැන ඉඳලා ඉහළට ඉගෙන ගන්න ක්‍රමයක් තියෙනවානේ. ඔව්. අන්න ඒ වගේ මේ මුලින් පටන් ගන්නකොට හැමෝම අර ප්‍රධාන වශයෙන් තමන්ගේ පසුබිම සකස් කරගන්න තමයි කියන අඩුපාඩුවක් තියෙනවා නේද? මොකද හේතුව අපිට මේ සංසාර ගමනේ අපි ඔක්කොම හොඳ දේවල්ම කරගෙන ආපුවා නෙමෙයිනේ. ඒක අපිට කර්මාවරණ විපාකාවරණ ඔය වගේ දේවල් තියෙනවා. දැන් ඔයගලන්ට මතක ඇති සාකච්ඡාවේදී තෝරගත්තු දෙයක් තියෙනවා. පංචස්කන්ධයේ අතීත වර්තමාන අනාගත තුනක් පනවනවා. හැබැයි උපාදානස්කන්ධයට පනවන්නේ වර්තමානයේ විතරයි. උපාදානස්කන්ධය පවතින්නේ මේ මොහොතේ විතරයි. එහෙනම් අපිට හැකියාවක් තියෙනවා උපාදානස්කන්ධය මේ මොහොතේ නම් හටගන්නේ. උපාදානස්කන්ධයෙන් මිදෙන්න පසුබිම සකස් කරන්න අපිට හැකියාවක් තියෙනවා. ඔන්න ඔතන අපි තෝරගන්න ඕනේ. එතකොට ඒක ඇත්තටම එහෙම නැත්නම් ඒක කරන්න බෑ. ඒතර මේ මොහොතේ ගොඩනගෙන මානසිකත්වය අපි නිවැරදිව සකස් කරගන්න පුළුවන්කම තියෙනවා නම්, يعني පසුබිම අපි හදා ගන්නවා නම් මේ මොහොතේ උපාදානස්කන්ධය ගොඩ නැගෙන්නේ නැති වෙන්න අන්තන අපිට විනීවරණ හිතක් හට ගන්නවා. ඒතර විනීවරණ හිතක් අපිට හදා ගන්න අවශ්‍ය කරන දැන් යම්කිසි දැන් අපි ඕරක පැත්තෙන් බැලුවොත් එහෙම. දැන් ඔය සුද්ධ ශක්තියෙන් පිහිටන මන ධම්ම ඝට්ටනේ වෙලා හිටන්
අපිට සිතුවිලි හදලා දෙන ක්‍රමය ගැන බැලුවොත් එහෙම අපේ මනසට යම්කිසි කර්මාවරණ වශයෙන් හරි විපාකාවරණ වශයෙන් හරි යම්කිසි විපාකයක් එන්න තියෙනවා. අර අනන්තර සමානතර ගැළපීමක් තුලින් සුද්ධ ශක්තිය අපිට සම්බන්ධ කරගන්න පුළුවන් නම් සම්බන්ධ වෙලා තියෙනවා අපි වටා පිහිටලා තියෙනවා නම් අපිට ඒකට අර බැරියලයක් වැටෙනවා. ඒ කියන්නේ අපිට ඒකෙන් හානි කර දෙයක් වෙන්නේ නැහැ. අපි හොඳ පැත්තටම තමයි අපිට පසුබිම සකස් වෙන්නේ. අන්න ඒකට උපක්‍රමයක් වශයෙන් කරන වැඩක් තමයි ඔය මොකද එතනදී අපි තෝරගන්න ඕනේ. අනන්ත සංසාරේ අපිට අදින් වෙච්චි වැරදියා වැඩ ඉංගීන්ස ඔක්කොම වරද හැටියට දැකලා. මොකද ඒක වරද හැටියට දකින්න පුළුවන් උත් ඇත්තටම මෙන්න මේ ධර්ම ශ්‍රවණය කරපු කෙනෙකුට විතරනේ. අල්පිත සම්පත් එකතුලේ සද්ධර්මයේ ශ්‍රවණය කරපු කෙනෙකුට විතරයි වරද මොකද්ද නිවැරද්ද මොකද්ද කියන එක තෝරගන්න පුළුවන්. අන්නේ වරද හැටියට දැකලා ආයත සංවරේ පිහිටලා අන්න පිහිටනවා කියලා කියන්නේම අපි ලෝකෙ තියෙන මේ අනිච්ච ස්වභාවයත් එක්ක ධර්මතාවයත් එක්ක අපි එකතු වෙනවා. අන්නේ එකතු වුණාම දැන් මේ පැත්තෙන් එහෙම හේකුත් වෙනවා. එකතු වුණාම අර අනන්තර සමානතර ගැළපීලා අර සම්බන්ධය හැදෙනවා. දැන් නැත්තම් බුදු පියාණන් වහන්සේ දැන් කොච්චර බුද්ධ ශක්තිය තිබුණත් මාව සිහි කරන්න කියලා කියන්නේ නෑනේ. වචන ටිකක් දීලා. සිහි කරොත් විතරයි උන්වහන්සේගේ ශක්තිය තුලින් අපිට ප්‍රයෝජනයක් ලැබෙන්නේ. ඒතර සිහි කරේ නැත්තම් ඒක ලැබෙන්නේ නැහැ. ඒක දජක සූත්‍රයේ පෙන්නපු කාරණාත් එක්ක තමයි 100% පැහැදිලි. සෝතාපන්න ඵල චිත්තයක නිරන්තරයෙන් තියෙනවානේ. අන්න හරි. ස්වාමීන් වහන්සේ ඒක තමයි. සෝතාපන්න ඵල චිත්තය කියන එක ආයි එක වෙනස් වෙන එකක් නෙමෙයි. දැන් දහම අහගෙන හිටන් මේ දසනා පහතබ්බකට සම්පූර්ණ කරපු එක්කෙනෙක් තමයි භාවනාවට වාඩි වෙන්නේ. ඉතින් යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා මුලින් ඉඳන් සකස් වෙච්චි. ඒ ක්‍රමවේදය අනුගමනය කරනවා නම් එයාගේ දැන් අනුගමනය කළා නම් සෝතාපන්න ඵල චිත්තයේ ඉන්න එක්කෙනාගේ ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක එහෙමමයි. ඒකින් ඉන්න එක්කෙනාගේ මානසිකත්වය ඇතුලේ නමුත් දැන් අපි සෝතාපන්න ඵල චිත්තයේ හිටියයි කියලා එයාට විපාක දෙන්නේ නැහැ කියලා එකක් නැහැ. අන්න ඒක නිසා තමයි කර්මාවන විපාකාවරණ එන්න තියෙන ටික ආවරණය කරගන්න අවශ්‍ය පසුබිම සකස් කරගන්න තමයි අපි පූර්ව කෘත්‍යයක් කරන්නේ. එතකොට නිවනට හිත තියලා පටන් ගන්නකොටම අපි අනාගාමී පුද්ගලයෙක්ගේ ಗುಣ සිහි කරුවොතින් අපවට ඒ වෙලේට ಗುಣ අපේ ಗುಣ හැදෙන්න ඕනේ. අනාගාමී තලෙට. එතකොට ඊට පස්සේ නිවනට හිත පිටලා තියෙන හින්දා හැමතිස්සම ඒ කියන්නේ ලෝකෙට නෙමෙයි එතකොට අනාගාමී තත්ත්වයට ලෝකෙට නේ හිත ලෝකේ මට්ටමේ ඉන්නේ. එතකොට එතනින් අපිට එකපාරට පැන ගන්න පුළුවන් ද පිම්ම අනිත් පැත්තට. පිම්ම ලෝකෙන් එතර වෙන්න පිම්ම පයින්න පුළුවන්ද කියලා අහනවා. ඔව් වසන්ත මහත්තයා මට තේරෙන මේ අපි මල්ලේ මෙහෙම වැඩ කරන ඔය ඔහොම මේ පිම් පයින්න පුළුවන් එකක් නෙමෙයි මේක වෙලා තියෙන අනුපූර්ව ශික්ෂා අනුපූර්ව ප්‍රතිපදා තියෙනවා. දැන් සෝතාපන්න ඵලටපත් වෙච්ච කෙනාට දැන් සෝතාපන්න ඵල චිත්තයෙන් දේනතරෙන් තියෙනෝනේ. ඒතර ඔහුට තමයි දුටු නිවන් ශාන්තියක් තියෙන්නේ. ඒතර ඔහුට දැන් සෝතාපන්න ඵලයටපත් වුණාගෙන කාමරාග පිටක තියෙන කෙනෙක්නේ. ඒතර කාමරාග පිටක තියෙන කෙනෙක් තමයි මේ භාවනට වාඩිලා ඉන්නේ. එතකොට එක සැරේටම ඔය අනාගාමී ඵලයට රහත් ඵලෙ හිත තියාගන්න අමාරුයි. එහෙම එක සැරේට අපිට කාම භූමිය දැන් චතුර්ථයක් දැන් හිත තියන්න පුළුවන් වෙන්න බෑ. ඒතර මේක මේ කරන උපක්‍රමයක්. දැන් අපි වැඩක් කරන කලින් අපි දැන් මේ බණක් භාවනා කරන තේ එකක් බීලා කාලා බීලා බඩගිනි යන මේ බඩ පුරව ගන්න පොඩ්ඩක්. නැත්නම් බඩගින්න ඈනුම් ඇරගෙන කරගෙන මේක කරගෙන බෑනවා. හොඳට වතුර ටිකක් නාලා පිරිසිදු වෙන්නේ. අන්න ඒ වගේ අර සෝතාපන්න ඵල චිත්තය කියන එකට නිබ්බාන ධාතුව කම්පැටිබල්. ඒ කියන්නේ නිබ්බාන ධාතුවට අයිතිවාසිකම් කියනවා. දැන් ඒක තමයි දැන් තථාගතයන් වහන්සේගේ ශාසනය තියෙනවා පරිභෝජනයන් විතර විසර කරනවා ඉන පරිභෝජනේ ස්වාමි පරිභෝජනේ විසර ගන්නෙ. දැන් තථාගතයන් වහන්සේ ස්වාමි පරිභෝජනේට සුදුසුයි සෝතාපන්න ආර්ය සෝවාන් සකෝදා අනාගම වැරෙත් මාර්ගඵලලාභීන් ටික. යාට කියන ස්වාමි පරිභෝජනේ කියලා. එතන මේ තථාගතයන් වහන්සේ පරිනිබ්බාන සූත්‍රෙත් විසර කරනවා විහෙර විහාර තියෙනවා මේ මොකද්ද ධාතු මේ තැම්පත් කරපු තැන් තියෙනවා. මේ සදහවත් කුල පුත්‍රයන් විසින් මේකට වන්දනාමාන කරපත ඇතුළු පෘථග්ජන කෙනෙක් හරි කමක් නැහැ වන්දනාමාන කරලා දිවි පරිභූත විස්තර වෙනවා. ඒතර එයා සෝතාපන්නනේ පෘථග්ජනෙ වුණත් ඔය මොකද ඒකට කියන චෛත්‍ය වන්දනාව. දැන් ඒ බුදුරජාණන් වහන්සේ සහ ඒවට වන්දනාමාන කරාම වෙන්නේ අපි වඳිනකොට ඒක සදහසිතින් පටිච්චයක් හදාගත්තාම මනංජ පටිච්ච ධම්මේචුපදී මනෝවිඤ්ඤාණ කියන මූලධර්ම අර චෛත්‍යයේ තියෙන තථාගතයන් වහන්සේගේ රහතන් වහන්සේගේ ධාතුන් වල පිට වෙන්නා කිරණ ඇවිල්ලා අපේ ධම්ම ලෝකෙ පිහිටන ගන්නවා. වැටෙනවනේ. ඒතර එයා සෝතාපන්නෙක් නොවෙන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් ඔය මේ ලංකාවේ තියෙන චෛත්‍යයකට වන්දනා කරන ටික චිත්ත ශාන්තියක් එනවනේ. අන්නේ චිත්ත ශාන්තිය එන්නේම පටිච්චයෙන් වැන්දරපත ඒ චෛත්‍යයන් වල හැම එකම චෛත්‍ය කියන්නේ ඒ චෛත්‍ය හැම එකම තියෙනවා ධාතු. දාගැබක් තියෙනවා. ධාතු ගර්භය තමයි දාගැබ කියන්නේ. ඒතර ධාතු ගර්භයේ තියෙන ධාතුන්ගෙන් පිට වෙන්නව කිරණ තියෙනවා. ඒ සුද්ධ කිරණ. දැන් ඕකම එක තැනක විසර කරනවා තථාගතයන් වහන්සේගෙන් එක්තරා මිනිසෙක් ඇවිල්ලා හැමදාම දකින්නවා මේ
මැටිගොඩට වැඳලා යනවා. දැන් මැටිගොඩ වැඳලා යනකොට බැලුවම පස්සේ අපි හිතන අනේ මේ පිස්සෙන් නෙමෙයි මැටිගොඩ වැඳලා යන්නේ. දැන් මේක කියලා බුදුරජාණන් වහන්සේ වහන්සේ කියන එහෙම කියන්න එපා. දැන් ඔය තියෙන තැන තියෙන මේ ඊට කලින් බුදුවරයෙක්ගෙන් ධාතු තැන්පව ධාතු ගර්භයක්. ඒතකොට ධාතු ගර්භයට අනාගත අතීතයේ හිටපු සියලු දෙනා ඥාති පරම්පරාවනේ වැඳපු නිසා පරම්පරා පුරුද්දට වැඳලා යනවා. ඒතරේ පරම්පරා පුරුද්දට වැඳහම මේකෙන් පින් සිද්ධ වෙනවා. දැන් හැබැයි ඒ වගේ පස්කොළට අන්දර එක වෙන්නේ නැහැ. ඒක දැන් බුදුවරයෙක් නැතුණා නම් මේක ඇතුලේ චෛත්‍යයේ තියෙන ධාතු ටික හොයාගන්න බැරි වෙන්න පුළුවන්. ඒතර අන්න ඒ වගේ ඒතර කලින් බුදුරුන්ගේ තියෙන ශක්තිය විශ්වය පුරාම තියෙනවා. ඒතර මේ විශ්වය පුරා තියෙන ශක්තිය අපිවට පිළිහිටව ගන්න පළවෙනි අත්‍යවශ්‍ය තමයි වඩා අපි දැන් මේ ධානා වඩන මට්ටමට පිළිහිටව ගන්න තියෙන ක්‍රමය තමයි මූලික ලෝකෝත්තර සම්මාදිට්ඨිය. දැන් අපි භාවනට වාඩිච්චාම මොකද්ද මෙනෙහි කරන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්නේ දැන් දන්නවද අපි දැන් මේ වඩන්න හදන්නේ මේ ආස්වාදයන්ගෙන් මිදෙන්න කියලා. දැන් භාවනාවට වාඩි වෙච්ච එකම අපි හොඳට තේරෙන මෙන්න මේක සිහි කරලා තමයි වාඩි වෙන්නේ මේ. මොකද ඔය වාඩි වෙන පර්පස් එකක් තියෙන මුලින්ම චේතනා පිහිටන නිවන් දකින්නයි කියලා. ඒතර නිවන් දකින්න චේතනා පිහිටවන පටන් ගන්නකොටම ඒ චේතනාව ඇතුලේ තියෙනවා මේ රාග දේශමයෙන් මිදෙන්න කියලා. ඒතර අන්න එතෙන්දී ඒක වාඩනවත් එක සෝතාපන්න ඵලචිත්තය කියන ක්‍රියා සම්මාදිට්ඨිය ක්‍රියාත්මක වෙනවානේ. ඒතර අන්නේ සම්මාදිට්ඨිකයට අර වගේ කිරණ අසීමිත එන්න පුළුවන්. එනවා. එහෙම නැති කෙනෙක් දැන් අපි හිතන දැන් අපි භාවනා කරන අපි 100ක් භාවනා කරනවා. ඔතන ඉන්නවා සම්මාදිට්ඨියපත් නොවෙච්ච 10 දෙනෙක් ඉන්නවා. උදාහරණ ගන්නකොත් දැන් එහෙම කෙනෙක්ට ඕක නොවෙන්නත් පුළුවන්. ඊට පස්සේ දැන් සෝතාපන්න වුණත් දැන් සෝතාපන්න කියන්නේ ආශාදී අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා දන්න කෙනෙක්. හැබැයි එහෙම වුණාට තව කෙනෙක් කියනවා නෑ ඔය කිරණ ඔය බොරුවක් කියන්නේ. දැන් එහෙම ගත්තොත් එහෙම දැන් කොච්චර හිත පිහිටවනකොට මේකද හිත පිහිටවන තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒතර මම ප්‍රායෝගික දැකපු දෙයක් තියෙනවා සමහර අයට එහෙම දැනෙන්නේ නැහැ. හැබැයි ධර්ම ඥානය ඔක්කොම තියෙන සමහර අය ඉන්න හොඳට දැනෙනවා. ඒ දැනීමට අත්‍යවශ්‍ය වෙනවා සද්ධාව. දැන් හිතේ සද්ධාව ඒ අර හිතේ නිවිච්ච ශාන්තිමත් භාවය අර අපි හිතන දැන් දැඩි මතධාරී කෙනෙක් අපි හිතමු භෞතික විද්‍යාව පිළිබඳ දැඩි මතධාරී කෙනෙක් මේ බණ අහලා තේරුණා. තේරුණාට පස්සේ ওই කෙනෙක් පිළිගන්නේ නැහැ. දැන් කොහොමද ඔය කිරණ පිටින ඔය নানা ප්‍රකාර දේවල් කියලා මොකක් හරි මේක රිජෙක්ට් කරලා දැන් ලෝකෝත්තර සම්මාදිට්ඨිය තියෙනවා. නමුත් මේ කිරණ එනවා කියන ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කෙනෙක්. දැන් එහෙම කෙනෙක් හිටියොත් එයාට ඒක එන්නේ නැහැ. එන්නෙම නැහැ. ඒක තමයි මූලික වශයෙන් දැන් ඒක විස්තර කරනවා. දැන් ලෞකික වශයෙන් කෙනෙක් යමක පිළිගන්නවන යමක්. දැන් අපි හිතමු දැන් ලෞකික සම්මාදිට්ඨිය තියෙන අර 10ක් තියෙන මොකද්ද? නත්ති දාන නත්ති ඉත්තන් නත්ති අසවස්තුක මිත්‍යා දෘෂ්ටි. දසවස්තුක මිත්‍යා දිට්ඨියේ තියෙන කරුණු ටික පිළිගන්නවා යා. හැබැයි ඒක තේරෙනවද හොත් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැතුව පිළිගත්තත් ඒක වටිනවා. ඒක රිජෙක්ට් කරන්න වැඩිය. වැටෙනවනේ. ඒක වටිනවා කියලා කියන ස්වාමීන් වහන්සේ ඒක පෙන්වන්නේ අතන අර සංසප්පණීය පරයාය සූත්‍රයේ පැහැදිලිවම පෙන්නනවා මෙන්න මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ කවුරු හරි ඉන්නවනම් එයා අනිවාර්යයෙන්ම තිරිසන් යෝනිය හෝ නිරය හැර වෙන තැනක් පණවන්නේ නැහැ කියලාම කියනවා. ඒතකොට මිත්‍යා දෘෂ්ටි 10ක් මේ තියෙන්නේ. ඔව්. ඒක නෙමෙයි. දෘෂ්ටි 10ක් ඉන්නවනම් අපි දැන් උදාහරණයකට ගත්තොත් එහෙම දැන් අපි හිතමු හොඳට ඉගෙන ගත්ත ඔය කියන භෞතික විද්‍යාව ඉගෙන ගන්න හරි මොනවා හරි හොඳටම ඉගෙන ගත්ත කෙනෙක් ටයිකෝඩ් දාන හොඳටම ඉන්න කෙනෙක් අපි හිතමු ඔය 10 පිළිගන්නව අඩුයිනේ. එතන මොකද මේ මව කියා විශේෂ කෙනෙක් පියා කියා විශේෂ ඕපපාතික සත්‍යෝ ඕ වගේ දේවල් පිළිගන්නේ නැහැ. හැබැයි අර මොකවත් නැති සද්දාවෙන් ඔබ වහන්සේලා මතක් කරපු සද්දාවෙන් ඉන්න ගමේ ඉන්න අර පුංචි මිනිස්සෙක් මේ 10 මත පිහිටලා ඉන්නවා. ඒක හරි කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි ඒක නිසාම යා දුගතියට යන්නේ මේ සුගතියට යනවා කියලා කියන්නේ නැහැ. නමුත් දුගතියට අර දැන් අරයට දුගතියට යන්න තියෙන හේතුවක් නැති වෙනවා. ඔව්. අනිවාර්යෙන් දුකට යන්නේ නැති වෙනවා. අර මේක පිළිගන්න නැත අනිවාර්යෙන් දුකතිගාම වෙනවා. අන්න හරි. ඔව්. එහෙමයි අපි හිතුවා එතන තව එකක් තමයි පෙන්වන්න පුළුවන් දැන් අර අපිට අර මේ අභිවාදන සීරිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං කියලා ගාථාවක් දේශනා කරපු තැන අර පෙන්නපු තැන තියෙනවා. දැන් එතන දැන් මේ මෙන්න මේ සිල්වත් ගුණවත් ඇත්තන්ට වන්දනාමාන කරනවා නම් ආයුෂ වර්ණ සැප බල කියන හතරක් වැඩෙනවා. ඔව්. ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. ප්‍රඥාව මාස මතක් කරපු විදිහට සාසනයට සම්මාදිට්ඨියටපත් වෙච්ච කෙනෙකුට විතරයි. විතරයි නසන්නරිය. ඔව්. අන්න සෝතාපන්න ඵලචිත්තේ පිටලයි කියලා කියන්නේ ඔන්න ඔතන. සෝතාපන්න ඵලචිත්තේ පිටව කෙනෙක්ගේ ප්‍රඥා කියන කොටස ආරම්භ වෙලා ඉවරයි. දැන් මොකද වෙන්නේ? යා කරන කියන හිතන හැම එකක්ම අර ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා කියන කාරණාවලට හේතු වෙනවා. අපිට මල්ලිට ඕන මේ රංගමට ලෞකික උදාහරණයක් ගන්නවා අපේ දැන් අතේ ෆෝන් එක තියෙනවානේ. දැන් ෆෝන් එක ඕන් කරගෙන කරන්ට් එක හොඳට තියෙනවා charge කරලා තියෙනවා ෆෝන් එක ඕන් එකේ තියෙනවා සිග්නල් උත් තියෙනවා ඔක්කොම තියෙනවා.
හැබැයි ඔයාලට දැන් බණක් තියෙනවා අහන්න ඕන. දැන් එහෙනම් මේක YouTube එකට ගිහලා ඒ නම ගාලා සර්ච් කරලා ඒ ෆයිල් එක සිලෙක්ට් කරන්න එපා. දැන් ඒක සිලෙක්ට් කරේ නැත්නම් ඒක ෆයිල් එක ප්ලේ වෙන්නේ නැහනේ. අන්න ඒ වගේ වැඩක් තමයි ඔතනදී කරන්නේ. දැන් ෆයිල් එක තියෙනවා හැබැයි ප්ලේ වෙන්නේ නැහැ. දැන් අපි අන්න එතන මොකද නම ගහලා අපි તો නිර්පේක්ෂයව 2018 මොකක් හරි අපි ගන්න නම්බරයක් ගහපුවා අන්න එනවා ක්ලිප් එකක්. ඒතර ඒ ක්ලිප් එක ගහන්න අපි කරන සමානන්තරය හදනවා. අන්න සමානන්තරය හැදුවම අර අන්නන්තර දත්ත ඇදිලා වෙලා අපිට වීඩියෝ එකක් පෙන්වන්න ගන්න ඔඩියෝ වීඩියෝ ඔක්කොම හොඳට බණක් අහගන්න පුළුවන් වෙනවා. අන්න ඒ කරන වැඩේම තමයි මේ කරන්නේ. ඒ කරන්නේ තේරෙනවා හැමදෙන්නේ. එමට ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි මේ දැන් සමානන්තරي හදා ගත්තා නම් අපේ නැතිවිච්ච ගුණයක්නේ අපි මේ හැමදෙස්සම හොයන්නේ. අන්න අයෝ. අපෙන් ගිය ගුණයක් නේ කියන්නේ අපෙන් ගිලී ගිය ගුණයක් අපි නැවත පිටව ගන්න හදනවනේ. ඒ ගුණය වෙලා 31 තලයේ තියෙන ගුණයකට නැති වෙන්න ඕනේ ආලෝක වෙන්න. අපි අනාගාමී තලයට හිතනවා කියලා කියන්නේ 31 තලයේ ගුණයක් නේ අපි හොයන්නේ. අනාගාමී ඵලය කියන්නේ මොකක්ද මම එකක් තිබුණා. ඒ කියන්නේ දැන් මෙතන අරූපාවචර තත්ත්වයට අපි හිතනවා කියන්නේ මේ 31 තලයේ තියෙන දෙයක් සම්බන්ධයෙන් මොකක් හරි යම්කිසි දෙයක් අල්ලගෙන ඒ යම්කිසි දෙයක් අල්ලගෙන ඉන්නේ. එතකොට එතනින් ඔබට අපි හැමතිස්සෙම නිවනට හිත තියලා අපි ඒ ගුණේ ඇදලා ගන්න පුළුවන් නම් අපිට මම පන්නරයක් වෙන්නේ නැද්ද අපිට එතනින් පන්න ගන්න. බොස් තේරුණා සමුදුර මොකද මට නෑ මට තේරුණේ නෑ. ඒක ගන්න මට තේරෙන්නේ නෑ. ඒ කියන්නේ දැන් අපි පටන් ගන්න අපි භාවනා කරන්න පටන් ගන්නකොට හරි භාවනා කරන්න හිත අපෙන් ගිලිහි ගිය යම්කිසි ගුණයක් තියෙනවා. මොකද අපේ අනුන්ට මට වේවා අනුන්ට නොවේවා කියලා වෙලා පටන් ගත්ත ගමනේ සංසාර ගමනේ දැන් අපි යන්නේ අනුන්ටත් වේවා මටත් වේවා ඒ තියෙන මානසිකත්වයෙන් අලෝභාන් මානසිකත්වයෙන් අපි දැන් පටන් ගන්නනේ. අද යන්නේ එතකොට ඒ මට්ටමේ ගියාට අපි 31 තලයේ පිහිටලා ඒ කියන්නේ 31 තලයේ දැන් අපිට හිතන්න පුළුවන් වෙන්නේ 31 තලයේ මට්ටමේ විතරයිනේ. ඊට වඩා ඉහළට 4 වෙනි දාන තලයෙන් පූර්ණ විච්ච කෙනෙක්ට ඊට එහා හිතන්න පුළුවන් වෙනවා. පූර්ණ විච්ච නැති කෙනෙක්ට 4 වෙනි දාන තලයේ පූර්ණ විච්ච නැති කෙනෙක්ට ඒක හිතා ගන්න බැහැනේ හැමදෙරනේ. එතකොට 3 වෙනි දාන මට්ටම වෙනකන් හිතලි වෙරලා ඒ කියන්නේ 3 වෙනි දාන මට්ටමේදී ලෝකයේ තත්ත්වෙන් හිතලි වෙරලා එතනින් පන්නරයක් ගන්න බැරිද එකපාරට 4 වෙනි තත්ත්වයට යන්න. හඳුනන හිතලා කියලා ගන්න කැලේ ප්‍රශ්නේ තියෙන්නේ ධාන වල හිතලා ගන්න එකක් නෙමෙයිනේ අපි හඳුනන්නේ. වන්නක හිතලා ගන්න එකක් නෙමෙයි මල්ලි ඒක හිත අභිසංකාර කරපු එක නිරෝධ කරන ක්‍රමය නෙමෙයි කරන්නේ. එතන අහන එකේ ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් අර චතුර්ථ ධානයෙන් එහාට අනාගාමී කරලා ඔහොම සම්බන්ධයක් ධර්මයේ විස්තර කරන්නේ නැහැ කොහොමවත්. ඒක තමයි දැන් අපි දැන් හිතලා දැන් අපි මේ දූෂ්‍ය වෙච්ච කෙනෙක් කියපු තැන හරි දූෂ්‍ය වෙච්ච කෙනෙක් සුද්ධ ක්‍රමයක් නේ තියෙන්නේ. හැබැයි සුද්ධ වාශ කරන මූලික අවස්ථාවේ තිබිච්ච අඩුපාඩු දැන් මෙහෙම හිතන්නකෝ. දැන් අර බමුණෝ බුදු පියාණන් වහන්සේ පහළ වෙන්න කලින් චතුර්ථ ධානයට සමවැදෙන්න පුළුවන්කම තිබුණා. බ්‍රහ්ම ලෝකයන්ට සුද්ධ වෙලා තිබුණානේ. ඔව්. ඒගොල්ලන්ගේ අවිද්‍යාව අහක් කියලා තිබුණේ නැහනේ. මේ අවිද්‍යාව ඔබතුමා කතා කරන ඔය 31 තලයේ. දැන් මේක මම පුංචි උදාහරණයක් විතරයි මේ කියන්නේ. වැරදිලා අපේ හඳුනන නිවැරදි කරන්න. මෙහෙම ගත්තොත් එහෙම දැන් 31 තලයේ කියලා කියන එක ගත්තොත් එහෙම අපාය 4යි, මනුස්ස ලෝකෙයි, දිව්‍ය ලෝක 6යි, බ්‍රහ්ම ලෝක රූපාවචර 6 මේ 16යි, අරූපාවචර 4යි ඔක්කොම 31යි. ඔය 31 තලයේ ඇතුලේ කොතන ගත්තත් අවිද්‍යාව තියෙනවානේ. තියෙනවා. අවිද්‍යාව තියෙනවා. ඒතකොට බ්‍රහ්ම ලෝකයන්නෙත් විද්‍යාවෙන් නෙමෙයි අවිද්‍යාවෙන්මයි. එතකොට අවිද්‍යාව දූෂ්‍ය වෙලා අවිද්‍යාව කියන එකේ සියුම්ම මට්ටමටම සියුම් කරපු තන අවස්ථාව තමයි බ්‍රහ්ම තලය කියලා කියන්නේ. එතකොට අපි හිතමු දැන් අපි අවිද්‍යාව කියන්නේ දැන් අවිද්‍යාව පෙන්නලා කොටස් 23කට බෙදලා නේද? යං අඥානං අදස්සරං අපරිද ඔහොම ආකාරයෙන් පෙන්නනවා මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ නොදැනීම ඔය ආකාරයෙන් පෙන්නගෙන යනවා. අපි දැන් ප්‍රායෝගික පැත්තෙන් බැලුවොත් එහෙම දැන් මේ විදිහට වෙනවයි කියලා නෙමෙයි කියන්නේ මේක උදාහරණයක් විතරයි. අපි හිතමු බ්‍රහ්ම ලෝකේ ඉන්න කෙනෙක් බ්‍රහ්ම ලෝකයට යන්නේ මූලිකවම මෙන්න මෙහෙම අදහසක් ඇතුළු. කාමයන් කාමයන් හොඳයි. නමුත් විඳින්න ගියාම කරදරයි. මෙන්න මේ මානසිකත්වයේ තියෙනවා. ඒ කියන්නේ කාමයන් පිළිබඳ කාමය කියලා කියන්නේ මේ මනෝමූලිකව හට ගන්න සංකල්පයක් කියන එක වැටහිලා නැහැ. එයාගේ විශ්වාසයක් තියෙනවා බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වල ආස්වාද කියලා දෙයක් තියෙනවා කියලා. හැබැයි එයා දකින්න දෙයක් තියෙනවා
මේ ආස්වාද විඳින්න ගියාම හරි කරදරයි. ගහමරා ගන්න වෙනවා. අඬු සරුවල් කරන්න වෙනවා. මේ ප්‍රධාන වශයෙන් කියනවා දස කුසලයට අපි ලක් වෙනවා. එතකොට මෙන්න මේ දෘෂ්ටියේ ඉඳලා එයා දස කුසලෙන් අහක් වෙනවා. දස කුසලෙන් අහක් වෙන්නේ එක්තරා ක්‍රමයකට කාමයන් හොඳයි විඳින්න ගියාම කරදරයි කියන මතේ ඉඳලා. එතකොට බමුණන්ගේ ක්‍රමයේ තිබුණේ ඔන්න ඕක. ඒගොල්ලෝ මේ ඇලීම් ගැටීම් තියෙන සමාජයෙන් අහක් වෙලා හිටියා. එතකොට ඒගොල්ලන්ටත් ධානය වැඩුණා. ධානය වැඩිලා ඒගොල්ලෝ බ්‍රහ්මතලයට යනකම් ගියා. හැබැයි බුදු පියාණන් වහන්සේගේ මේ දේශනාවෙන් පස්සේ උන්වහන්සේ මේ කාරණේ මේ සම්මාදිට්ඨියට පත් වෙන ආකාරය කියලා දුන්නාට පස්සේ සම්මාදිට්ඨියට පත් වෙන තැනදී යා දකින්න දෙයක් තියෙනවා. මෙන්න මේ කියන විදිහට කාමයන් විඳින්න ගියාම කරදරයි නෙමෙයි. කාමය කියලා විඳින්න බාහිර දේවල් වල එකක් නැහැයි කියන එක. ඒතකොට යා දකින්නේ විඳින්න ගියාම කරදරයි කියලා එකෙන් අහක් වෙන ක්‍රමයක් නෙමෙයි. ඒකේ ගන්න දෙයක් නැහැ. ඒක හරයක් නැහැ කියන එක වැටහිලා තමයි එයා වඩන්නේ. එතකොට මෙන්න මෙහෙම මේ දැන් ඔය දෙක අපි මුලින්ම තෝරා ගන්න ඕනේ. එතකොට අපි හිතමු රූප අරමේ ලෞකික ධානය වඩපු එක්කෙනා බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා ඉන්නවා අවිද්‍යා අනුසයගේ ඉතුරු වෙන්නේ ඔන්න ඔය කාරණේ නිසා. එතකොට අවිද්‍යා අනුසය කියන එක නමුත් අර හේතුවකින් ගොඩනැගිච්ච ඵලයක්. එයා කියන්නේ කාලයක් තිස්සේ විඥාණයට ආහාර සපයන්නේ නැතුව. ඒ කියන්නේ බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් ඈත් වෙලා ඒවා පරිහරණ ආසේවිතා භාවිතා බහුලිකතා නොකර හිටීම හේතු කරගෙන එයාට යම්කිසි මේ කය විදීමත් එක්ක එයාගේ මානසිකත්වයේ සුද්ධතාවය නිසා එයා ගිහිල්ලා අර බ්‍රහ්මතලෙ ඉපදෙනවා. හැබැයි එතකොට ඒකත් අර හේතු හයෙන් එකකට අහු වෙලා. මොකද්ද අලෝභ ආදේශ අමෝහ මුල් කරගෙන කටයුතු කරපු ලෞකික අලෝභ ආදේශ අමෝහ මුල් කරගෙන කටයුතු කරපුගේ ප්‍රතිඵලයක් හැටියට බ්‍රහ්ම ලෝකයා ඉපදෙනවා. හැබැයි මේ හේතුවකින් යමක් ගොඩනගුවා නම් ඵලයකින් එක ඵලය ගෙවිච්ච මේ ඵලයක් විද්‍යාමාන වෙනවා. හැබැයි හේතු ගෙවෙන දවසට ඔය ඕනම ඵලයක් ගෙවිලා යනවා. අන්නේ ගෙවිලා යාම නිසා එයාට සිද්ධ වෙනවා අපි තුමු අන්තකල්ප ඔය කියපු යම් කිසි ප්‍රමාණයක් කල්ප ගානක් හරි බ්‍රහ්ම ලෝකේ ජීවත් වෙලා අර හේතු වශයෙන් සකස් වෙච්ච මොකද කර්ම ශක්තියෙන් අර අවිද්‍යාව ක්‍රියාත්මක වෙන කොටස දැන් ඔන්න ක්‍රියාත්මක වෙන පටන් ගන්නවා. දැන් එයා ටිකක් දූෂ්‍ය වෙනවා. දැන් බ්‍රහ්ම ලෝකේ හැබැයි කාමයේ අසුර කරන්නේ නැහැ. ඒ කියන්නේ අවිද්‍යාව දැන් ඔන්න දැන් අර පරිඋත්ථාන වෙලා තිබිච්ච කෙලෙස් නැගීගෙන එනවා. ඒතකොට එයාට බ්‍රහ්ම ලෝකේ වාසය කරන්න බැරි තත්ත්වයක් එනවා. එයා මොකද කරන්නේ? එයාට මොකද සිද්ධ වෙන්නේ? අනිවාර්යයෙන්ම අර රාග සිතුවිලි එනවනම් බ්‍රහ්ම ලෝකේ රාගය අසුර කරන්නේ නැහැ. එයාට දිව්‍ය ලෝකෙට බහින්න. දැන් මේ පිටට පල්ලෙහාට යනවා කියලා කියන්නේ නැහැ. නමුත් මේ විදිහ තමයි මේ අපිට විස්තර කරගන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ මොකද වෙන්නේ? එයාට අවිද්‍යාව රාග බවට පත් වෙනවා. රාග බවට පත් වෙනවා රාග ඇසුරු කරනවා දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකවල රාගය ඇසුරු කරනවා. ඒතර අවිද්‍යාව රාග බවට දූෂ්‍ය වෙච්ච පිරිසක් තමයි දිව්‍ය ලෝකෙට ඇවිල්ලා දිව්‍ය සප සම්පත් භුක්ති විඳින්නේ. හැබැයි අපි තුමු දිව්‍ය සප සම්පත් කාලයක් තිස්සේ භුක්ති විඳිනකොට එයාටත් ඒකට හිමි කාලේ ගෙවිලා යනකොට අන්න අර හේතුඵල සකස් වෙච්ච ටික ගෙවිලා යනකොට මොකද වෙන්නේ? එයාට සිද්ධ වෙනවා අනුන්ගේ සප සම්පත් කෙරෙහි ඊර්ෂ්‍යාව ද්වේෂය හට ගන්නවා. ඒතර දිව්‍ය ලෝකේ කවිලා දේශය අසුරු කරන්නේ නැහැ. එයාට සිද්ධ වෙනවා තව පියවරක් පල්ලෙහාට එන්න. ඒතර අවිද්‍යාව රාග වුණා දැන් ද්වේෂ වුණා දේශ වුණාම දිව්‍ය ලෝකෙ ඉන්නත් බෑ බහින්න වෙනවා මනුස්ස ලෝකෙට. අන්න මනුස්ස ලෝකෙ. දැන් මනුස්ස ලෝකෙ කියලා කියන්නේ අවිද්‍යාව රාග වෙලා ද්වේෂ වෙලා කටයුතු කරන පිරිස. ඒතර රාග ද්වේෂ සහිතව කටයුතු කරන පිරිස තවදුරටත් මේක ක්‍රියාත්මක කරගෙන යද්දී රාගෙන් ද්වේෂයෙන් කටයුතු කරද්දී ඇත්ත පේන්නේ නැතුව යනවා ලෝකෙ. යථාර්ථය පේන්නේ නැතුව යනවා. අන්න මේ අවිද්‍යාව කොටස් 23 11 වෙනි අවස්ථාවෙන් පස්සේ මෝහෝ පමෝහෝ සම්මෝහෝ කියලා මෝහ තත්ත්වයටපත් වෙනවා. අනේ මෝහ තත්ත්වයටපත් වුණා නම් යාට මනුස්ස ලෝකෙත් ඉක්මවා කියලා හතර පායට වහින්න සිද්ධ වෙනවා. දැන් මේ ඔබතුමා අහපු ප්‍රශ්නේ අනිත් පැත්ත විස්තර කළේ. දැන් ඔබතුමා බලන්න සතර පායේ ඉඳන් මෙතෙන්ට එනකන් මිනිස්සෙක් ඇවිල්ලා ඉන්නවනම් කවුරු හරි. අපි ගත්තත් සතර පායේ හිටපුවානේ. නැති වෙන්න බෑනේ. නේද? එතකොට බලන්න හොඳට සතර පායෙන් කෙනෙක් මනුස්ස ලෝකෙට ආවා නම් එයා යම්කිසි මට්ටමකට අර මෝහය කියන මට්ටම අර සතර පායට මානසිකත්වයක් තිබිලා නැහැ පෙර අද්දයක. එතකොට මොකද වෙන්නේ? දැන් මෙතන ඉන්න එක්කෙනා තමයි ක්‍රියාත්මක වෙන්නේ ධාන වඩන්න මේ යථාර්ථය තෝරගන්න මොකක් හරි දහම් මාර්ගයකට ලෞකික වශයෙන් ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ ඉන්න අතරේ කල්යාණ මිත්‍ර සම්පත් එක්කතරේ සද්ධර්මය හැටියට මෙන්න මේ අනිච්ච බව දුක්ඛ බව අනාත්ම බව දැනගත්තට පස්සේ මේ ඕකේ යථාර්ථය දැනගත්තට පස්සේ සම්මාදිට්ඨියටපත් වෙනවා. අන්න දෘෂ්ටිය කැඩිලා යනවා. දෘෂ්ටිය කැඩිලා ගියාම මෝහ වෙන අවස්ථාව යාගේ අර මෝහෙන් මොකද සෝතාපන්න ආර්ශාවක ගැන පෙන්නනවා. ඡන්දයෙන් ද්වේෂයෙන් මෝහෙන් බයෙන් අගතියට යන්නේ නැහැ කියලා පෙන්නනවා. ඒතකොට ඡන්දේ නැහැ කියලා කියන්නේ නැහැ. මෝහේ නැහැ කියලා කියන්නේත් නැහැ. නමුත් ඒකෙන් දුගතියට යන්න තියෙන මට්ටම සතර පාරේ යන්න තියෙන මට්ටම යාගේ ඉවර වෙලා. මොකද හේතුව කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇතුලේ සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී දෘෂ්ටිය කැඩිලා ගිහිල්ලා යාගේ. දෘෂ්ටිය බිඳිලා ගිහිල්ලා. සාරයි කියන දෘෂ්ටිය තමයි බිඳිලා ගියේ. අන්න එතනදී එයාට තේරෙනවා. මොකද එයා දැනගෙන හිටියේ මොකද්ද? දැන් සාරයි කිව්වේ මොකද්ද කියන එක අපි තෝරගන්න ඕනේ. ඒක තමයි මේ බාහිර ලෝකේ තියෙන දේවල් අර අපි කතා කරපු කාරණේ. බාහිර ලෝකේ තියෙන දේවල් වල නෙමෙයි මේ කාම තියෙන්නේ. කාම කියලා කියන්නේ මෙන්න මනෝමූලික හටගන්න සංකල්පයක්. එහෙනම් මේ සාරයි වටනවා කියලා මේව පස්පස් හඹා ගිහිල්ලා මගේ කැමැත්ත කවදාවත් මේ ස්පර්ශ ආයතන හයේ කැමැත්ත කවදාවත් ඉෂ්ට වෙන්නේ නැහැ. ඔන්න තෙන්ට යපත් වෙනවා.
ඔන්නෝකපත් වුණාට පස්සේ දැන් ඔබතුමා ඔය කතා කරන්නේ එතන ඉඳන් ඉන්න කෙනෙක් ක්‍රමක්‍රමයෙන් දූෂ්‍යභාවයෙන් මිදි ආපුවර අනිත් පැත්තට නගින විදිය. පැත්තට යන විදිය. ඒකට භාවිතා කරන්න දීපු ක්‍රමය තමයි ඔය ධානය වඩන එක. ඉතින් ධානය වඩනවා කියලා කියන්නේ විනීවරණ මානසිකත්වයක අපි කටයුතු කරනවා කියන එක. විනීවර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන. මෙන්න මේ නීවරණ වල කටයුතු කරනවා නම් යම්කිසි කෙනෙක් මේ කරමින් ඉන්න කෙනෙක් ඉන්නවනම් එයාගේ තදංග ප්‍රහාණ විස්කම්මන ප්‍රහාණ සමුච්ඡේද ප්‍රහාණ පටිපස්සාදී නිස්සාරණ කියලා ඔන්න ඔය ආකාරයකට මේ නීවරණ ප්‍රහීන වෙන ක්‍රමයක් ගැන පෙන්නනවා. ඉතින් මේ සමුච්ඡේද මේ නිස්සාරණ වෙන්න කලින් එයාට සමුච්ඡේද මේ විස්කම්මන වශයෙන් ප්‍රහාණ කරගන්න තියෙන අවස්ථාව තමයි භාවනා කරනවා කියලා කියන්නේ. ඒතර භාවනාවේදී හිත තියන්න තියෙන්නේ මේ භාවනාවේදී හිත තියන්න එයාට දැකපු දෙයක් තියෙන්න ඕනේ. එයාගේ අත්දැකීමක් තියෙන්න ඕනේ. මූලික පසුබිමක් තියෙන්න ඕනේ. ඒ පසුබිම තමයි එයා අර බණහන වෙලාවේ, කල්යාණ මිත්‍ර සම්පත්තියක් ඇතුලේ සද්ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවේ. එයාට මේ වැටහිච්ච දේ. ඒක අපි හඳුන්වනවා දුටු නිවන කියලා. දැන් දුටු නිවනට හිත තියන්න කියලා පෙළ දහමෙත් පෙන්නලා තියෙනවා. දුටුනේ දැන් අපි ඉතාලම සරලව ගත්තොත් එහෙම. අපි පළවෙනි වතාවට මේ අනිච්චහගත් වෙලාවේ අපිට දැනුනේ සුවයක්ද දුකක්ද? සුවයක් දකින්න. සුවයක් දැනුණා. ඉතින් ඒ සුවය ඒ සුවය ඇතුලේ අන්නේ පළවෙනි වතාවට දැකපු සුවය තව වැඩි දියුණු වුණා නම් හොඳද නැද්ද? වැඩි දියුණු කරගන්න ඕනේ. අන්න හරි. එතකොට එහෙම ගත්තා නම් අපිට වැටහෙන්න ඕනේ අන්නේ සුවය ඇත්තටම පළවෙනි වතාවේ ඇහුනේ දැනුනේ සුවයක් නම් අන්නේ සුවයට හිත තමයි කියන එක තමයි දුටුනට හිත තියනවා කියලා කියන්නේ. තව ආකාරකින් විස්තර කරනවා නම්. එතකොට ඒ සුවයට හිත තියලා දැන් යාගේ පසුබිම ඒක යා පිහිටලා ඉන්නේ ඔන්නෝකේ. ඔන්නෝකේ පිහිටලා ඉන්නකොට ක්‍රමක්‍රමයෙන් වස්තුකාම ක්ලේශකාම වල තියෙන සම්බන්ධය ඉවර වෙලා ගිහිල්ලා අර ඔබතුමා කියන දැන් ඔය ඇලීම් ගැටීම් වල ස්වභාවය ඉවර වෙන්නේ යාට වඩන්න වෙනවා. එකපාරටම මේක ටර්න් කරලා පණිනව නෙමෙයි. පණින්නම් වෙන්නේ නැහැ. නමුත් මොකද එයාගේ මානසිකත්වයේ විතරාගී ඔකටත් හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි හොඳට තෝරගන්න අපිට රහතන් වහන්සේ කියන කෙනා ඔබතුමා දැන් ඔය කියන එකපාරට ටර්න් කරගන්න කියන රහතන් වහන්සේ කියන කෙනාගේ අංග 10ක් තියෙනවා. සම්මාදිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි සම්මා ඥාන සම්මා විමුක්ති කියලා තව අංග 10ක් තව අංග දෙකක් පූර්ණ වුණාම තමයි මහරහතන් වහන්සේ බාටපත් වෙන්නේ. සම්මා ඥාන සම්මා විමුක්ති මෙන්න මේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකයට හෝ වේවා පුතඥයට කොහොමත් නැහැනේ. සෝතාපන්න ආර්ය ශ්‍රාවකයට හෝ වේවා සකුද්දාගාමී හෝවා අනාගාමී හෝ වේවා මේ ඇයට දැන් මුලින්ම සෝතාපන්නයට සම්මා ඥාන සම්මා විමුක්ති නැත්තේ ලැබිලා නැත්තේ සම්මා සමාධියක් නැතිකම නිසා. ඒක අපිට සම්මා සමාධිය වඩන්න වෙනවා. එතකොට අපිට වඩන්න තියෙන දේ තමයි සම්මා සමාධිය. අනිත් පැත්තෙන් අපි දන්නවා සම්මා සමාධිය කියන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි දැන් සම්පූර්ණම සම්මා සමාධිය සම්පූර්ණයි. අපිට ගන්න තියෙන්නේ ඔන්න ඔච්චරයි. අන්න සම්මා සමාධිය තියෙනවා නම් යාට ආංගර දූෂ්‍ය වෙන මානසිකත්වයක් නැති ස්වභාවය සකස් වෙලා එයාට එක්තරා අවස්ථාවක් එන්න පුළුවන් ඔබතුමා කියන ඔය පිම්ම පණින. ඒක සම්මා සමාධිය සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. එතකොට ඒ දැන් ඒක තව ප්‍රශ්නයක් ඉවර නැහැ. තවත් තියෙනවා. සමාවෙන් මහත්තයා මොකද මම පයින්නවා කියලා අදහස් කරේ වචනයක් පමණයි. මොකද මට අදහස ප්‍රකාශ කරගන්න ඕනේ එතනින්. ඒ කියන්නේ මේ දාන්න මේ මොකද පයින්නවා කියන්නේ යම් කිසි මේ පිම්මක් පයින්නවා එක්කවත් නෙවෙයි. ඒ කියන්නේ අර මොකක් හරි දෙයක් කියලා එක්ස්ප්‍රෙස් කරන්න ඕනේ වචනයක් මොකක් හරි ඒක හින්දා තමයි පයින්නවා කියලා කිව්වේ. මට තේරෙනවා කතන්දරේ. ඒ කියන්නේ ඒ කෙසේ වෙතත් අපි මේ හතරෙනි දාන්නේ 1 2 3 4 කියන දාන්නේ තල කොහොමත් සම්මා සමාධිය පූර්ණ විය යුතුයි කියන එකක් දන්නවා. ඔව්. ඒ ප්‍රශ්නේ ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ හතරවෙනි දාන්නේ තලයට යන්නේ නැති එක ඇත්තටම පිටින් මට ය아가න්න බැරි එක ඇත්තන ප්‍රශ්නේ තියෙන මම ඒක මොකද ලෞකික දාන්නේ තල වඩද්දී ඊට එහා ගියා. දැන් මේක කරගෙන යනකොට තමයි දැන් මේ දැනගෙන දැන් අවුරුදු 4ක් විතර යනවා. දැන් දැනගෙන කරගෙන යනකොට චුට්ට දැන් ඒ කියන්නේ ටික තේරෙන මට්ටමට රාගදේශ අඩු වෙගෙන යනවා කියලා තේරෙනවා. ඉතින් මට ප්‍රශ්නේ තියෙන්නේ දැන් අර තත්ත්වේ මට හිතුණු දැන් මම හිතිච්ච දැන් මම කියන්නේ ඒ අපි අපේ නැති ගිය දෙයක් අපි ගන්න උත්සාහ කරනවා නම් නැති වෙන අපිට අල්ලන්න පුළුවන් අපි දන්න දේ විතරයිනේ. නොදන්න දෙයක් අල්ලන්න බෑනේ. දැන් නොදන්න දේ හතරෙන් දාන්න පූර්ණ කරන්න ඕනේ. නොදන්න දේ මොකක්ද කියන එක දැනගන්න. දන්න දේ කියන එක රූපාවචර අරූපාවචර කියන එක අපිට දැනගන්න පුළුවන්.
ඉතින් එහාට දැනගන්න බැරි එකක් කොහොමද ඔය කියන අර පළවෙනියටම අපි කියන අර ඉස්සෙල්ලාම කියද්දී මේ සුද්ධ ශක්තිය එනවා මට අතන ප්‍රශ්නාව ඒක හරි මට පැහැදිලි මට තප්පරයක් දෙන්න. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ඔයාට දැන් අපි හිතමු දන්නේ නැති දෙයකට අපි හිත තියලා මේ දන්නේ නැති දෙයට යන්න දත්ත ටික නැති එක හරි. නමුත් එකක් තියෙනවා. අපිට ඒ නොදැනුවත්කම අපි කරා තියෙන්නේ මොන ප්‍රශ්නයක් නිසාද කියන එක අපි හොයන්න ඕනේ. දැන් ඔයා මොකද කියනවා හතරවෙනි දා අරූපාවචරය පිළිබඳ අපි දන්නේ නැහැ. එතකොට කොහොමද අපි දන්නේ නැති එකට හිත තියන්නේ කියන එක ප්‍රශ්නේ තියෙන්නේ. නේද? එතකොට දැන් හොඳට කරගන්න අපි නොදන්න දෙයකට. කියන්නේ අපි නොදැනුවත්කමක් නම් අපි ගාව තියෙන්නේ. ඒකේ වැරද්ද කාගාද? මේකට පුංචි උදාහරණයක් තියෙනවා. ඔය එක්තරා අවස්ථාවක එක්තරා බමුණෙක් කියලා බුදු පියාණන් වහන්සේට කියනවා මම මේ වේද පරප්‍රාප්ත බමුණෙක්. මට වේද ගාථා මන්ත්‍ර සියල්ල මේ කටපාඩම්. හැබැයි ස්වාමීනි පෙලක් අවස්ථා සමහරක් අවස්ථාවලදී මට මේ හොඳට පාඩම් වෙලා තිබිච්චි මතක තිබිච්චි වේද ස්තෝත්‍ර ඒ ගාථා එකපාරට අමතක වෙලා යනවා. මේකට හේතුව මොකක්ද කියලා අහනවා. මේක අපිට ගොඩාක් වැදගත් තැනක් මේක. ඕනම කෙනෙකුට මේක භාවිතා කරන්න පුළුවන් එකක්. බුදු පියාණන් වහන්සේ ඒක උත්තරයක් දෙනවා. රාගය නැමැති එකම සිතුවිල්ල හිතට ආවොත් අන්න උන් හිටි දැන් අමතක වෙනවා නම් උඹගේ වේද මන්ත්‍ර ගැන මොන කවර කතාවද? ඊගාට කියනවා ද්වේෂය නැමැති එකම සිතුවිල්ල. තව විදිහට කියනවා නම් පංච නීවරණ මානසිකත්වයට එනවා. ඔය මතක තියෙන එකත් අමතක වෙලා යනවා. එතකොට මෙතන අපිට තෝරගන්න පුළුවන් හොඳම උදාහරණයක් ඒක. තෝරගන්න පුළුවන් දේ තමයි අපි ගාව තියෙන යම්කිසි හැකියාවක් හෝ දැන් ඔබතුමාම කියන දේ බලන්නකෝ. අපි ගාව තිබිච්ච දෙයක් මේ නැති වෙලා තියෙන්නේ. නේද? එතකොට එහෙම එකක් නැති වෙන්න අන්න දැන් අපි අනිත් පැත්තෙන් පෙන්නනවා. උපාසිත ප්‍රභාසර යාගන්ත උපක්ලේශ වලින් කිලුට උනා මෙන්න මේක තමයි මුලින්ම තෝරගන්න ඕනේ කිය. ඒකට හොඳට බලන්න අපි ගාව තිබිච්ච දේ නැති උනේ මෙන්න මේ රාග, දේශ, මෝහ වැඩ පිළිවෙල නිසා. ඒක සිතුවිලි ක්‍රියාවදන් කියන තුනෙන්ම ඔක ක්‍රියාත්මක කරපු නිසා. එතකොට මේ රාගක්ෂය, දේශක්ෂය, මෝහක්ෂය කරන්න අපිට දැන් උතරින් අපි රූපාවචර අරමුණට යන්න අපිට තියෙන බාධාව ඔන්න ඕක. එතකොට අපි මේ රූපාවචර අරමුණේ හරි අරූපාවචර අරමුණේ හරි තියෙන ස්වභාවය හොයනව නෙමෙයි. අපිට කරන්න තියෙන වෙන එකක්. අපිට කරන්න තියෙන්නේ අපේ හිත ඇතුලේ රාගක්ෂය, දේශක්ෂය, මෝහක්ෂය කරගන්න. අන්න කරනකොට අපිට ඒ ස්වභාවයට ලැබෙනවා. එතකොට ඒකට ලැබෙන ස්වභාවය ගැන අත්දැකීමක් අපි ගාව නැති එක ඇත්ත. නමුත් අපි ගාව එක අත්දැකීමක් තියෙනවා දුටු නිවනේ ස්වභාවය. දුටු නිවනේ ස්වභාවය ඒ සාන්තයි ප්‍රණීතයි. අන්න අපි ගත්ත මතක සාන්තයි ප්‍රණීතයි. මොකද්ද සාන්ත ප්‍රණීත? එයම සාන්තයි එයම ප්‍රණීතයි. යදිදන් සබ්බ සමතෝ අබ්බෝගති පටිනිස්සග්ගෝ අන්නක්කෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. මේ ආහාර ඔය වචන ටික ඔක්කොගෙම කිව්වේ මොකද්ද? අපිට සාන්තව ප්‍රණීතව දැනිච්ච දේ පිච්චි බාධා ටික තමයි මෙන්න මේ සබ්බ අபிසංකාර වල වැඩපිළිවෙල. රාගයෙන් දූෂ්‍ය වෙච්ච එක. ද්වේෂයෙන් මොහ රාග ද්වේෂ මොහ වලින් දූෂ්‍ය වෙච්ච එක. නේද? පංච උපාදානස්කන්ධය මැදිලා හිටපු එක. අන්නේ ඒක වරද හැටියට දැන් දැක්කා. දැන් අපි හිත මෙහෙවනවා. අන්නේ ටික අපිට කරන්න තියෙන්නේ දැන් හොඳටම තෝරගන්න මෙතන. මට තේරෙන හැටියට ඔබතුමාගේ ප්‍රශ්නෙට උත්තරේ ඔන්න ඕක. මොකද්ද රූපාවචර අරමුණක හෝ අරූපාවචර අරමුණක ස්වභාවය දැකලා නෙමෙයි අපි බාහනා කරන්නේ. ඒ ස්වභාවය බලාපොරොත්තු වෙනුනේ නෙමෙයි. අපිට තියෙන්නේ හිත රාගෙන් දේශයෙන් මොහෙන් මුදවන්න විතරයි. හරි තේරුණා. තේරුණා ප්‍රශ්න. පින් සිද්ධ වෙනවා. තව මොනවා හරි තියෙනවා මෙහෙමයි. තව එකක් තියෙනවා. දැන් හොඳටම දැන් තේරෙනවා දැන් ඔබතුමා වෙන අර දැන් කලින් ඔය භාවනා ක්‍රම වඩද්දී තව මීට වැඩිය ඉස්සරහට යන්න පුළුවන්කම තිබුණා. මොනවද නැසමත වඩු රංග මහත්තයා මොනවද දැන වඩු භාවනා ක්‍රම? එහෙම කියලා එකක් නෑ හැමදෙරේ මේ කියන්නේ ඉන්ටර්නෙට් එකෙන් බලලා තමයි වැඩුවේ. ඇත්තටම මම දන්නේ නෑ මට මේ මම හිතනවා මම පිටිපස්සට ගියා කියලා මම ඊට පස්සේ මම ගිහලා ඒ තැනුත් බැලුවා. එහෙම තැනුත් තිබුණා මම දන්නේ නෑ මම දන්නේ හැමදෙරේ. මට ඒක කියන්න මට ඇත්තටම දැන් එහෙම හිතන්නවත් බෑ. ඇත්තටම එහෙම හිතන්නවත් බෑ. හරි මට තියෙනවා. මොකද මමත් මේ ධර්මයේ හම්බෙන කලින් ඔයගේ භාවනා කර ධානය වඩලා තිබ්බ එක මම කමක් නැහැ ඉතින් මොනවා හරි ඒක. ඔව් මොකද මේ නිල් පාට ඒ වගේ ඔක්කොම මේ දැක්කයිද මට ඔය කියන්න නැත්නම් දැන් ඇත්තටම වැඩකුත් නෑ මොකද මට මෙතනින් පූර්ණ කරගන්න තමයි කොහොම හරි try කරන්නේ මෙතනින් පූර්ණ කරගන්න එතකොට එකක් තියෙනවා ඉතින් එකක් තියෙනවා අපි දැන් අපිට දැන් ඔය දැන් ආර ක්‍රමයේ ඇතුලේ අපි අර අනුසය වශයෙන් හිත ඇතුලේ අර කොටසක් තැම්පත් කරන පරිහරණය කරන්න නැතුව අහක් වෙලා හිටන් බාහිර දේවල් පරිහරණය කිරීමෙන් මිදලා. ඒ කියන්නේ රාග දේශ මොහ සකස් වෙන්නේ බාහිර දේවල් නිසා කියන එක හිතාගෙන ඉඳලා හිටන් අපි වඩනකොට අපිට ටිකක් අර පහසුවක් තියෙනවා. නමුත් මේකෙදි මතක තියාගන්න කායිකත්වය මානසිකත්වය ඒ වගේම තමයි වැඩපිළිවෙල. දැන් අපි අවංකයි පිවිතුරුයි ප්‍රබසරයි කියලා මොකක් හරි කර්මස්ථානයක් වඩනවා කියලා හිතන්නකෝ.
ඒතර අවංකද නැද්ද කියන එක 100%ක්ම දෙක ඇලි නම් තමයි ඉස්සරහට යන්නේ. ඒකයි යන්න බැරි වෙන්න හේතුවක්. අර අරක වගේ වේගෙන් යන්න බැරි හේතුවත් ඒකයි. අපි දෙපැත්ත කියන වචනෙත් එක්ක අපි සම්පූර්ණ පිළිහිටලා තියෙන්න ඕනේ. භාවිතේ තියෙන්න ඕනේ. අපේ භාවිතේ අපේ වැඩපිළිවෙලයි වඩන එකයි දෙකක් වුණොත් වැඩෙන්නේ නැහැ. ඒක නිසා බණහන් නැති එක්කනට භාවනා කරන්න බැරි. ඔව්. සාසනික ක්‍රමයට. නෑ ඇත්තටම මේ තේරුණා වසන්තවත් ඇත්තටම මේ පොඩි ෂෝට් කට් එකක් වගේ තමයි මට ඔළුවට ආපු එකක් මම ඇහුවේ පොඩි ෂෝට් කට් එකක්. ඉතින් ෂෝට් කට් කියලා උතන හරියන්නේ නැහැ. ඇත්තටම හරියන්නේ නැහැ. ඕක මේ බැඩෙන විදිහටම යන්න ඕනේ පොඩ්ඩ රාගදේශම අඩු කරගෙන යන පිළිවෙල තමයි එකම පිළිවෙල කියලා තමයි. එතනදී රංග මහත්තයා තව දුරටත් හිතලා බලන්න. තව දුරටත් හිතලා බලන්න දෙයක් තියෙනවා. දැන් හැම වෙලාවකම අඩුපාඩුව තිබලා තියෙන්නේ අපේ පැත්තේ. දැන් කර්මස්ථාන හැටියට අරගෙන තියෙන දැන් නිකන් හිතන්නකෝ 69ක් රහත් වෙනවා නිලුම් කවිය අහලා. නේද? ඒතර 69ක් රහත් වෙනවා නිලුම් කවිය අහලා කියපු කට්ටිය රහත් උන්නේ. ඔව් 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 ඔව්. ඒකට මොකද්ද දැන් එකම වචන ටික. දැන් ඒතර අරයාගේ ආපු කට්ටියගේ පසුබිමේ තිබිච්ච ස්වභාවය නිසා තමයි ඒකේ ලෝකෝත්තර අදහස තේරුනේ. දැන් ඊට තව කට්ටිය කර්මස්ථානයේ වඩමින් එක ස්වාමීන් වහන්සේ නමක් යනවා. ඒතර අර කාන්තාවක් දසන් පෙන් අපේ භාවිතයේ තියෙන උදාහරණ මේ කියන්නේ දසන් පෙන්නලා hina වුණා. මේ දත් ටික පේන hina වුණාලු. එයාට අර මේ කසින වඩපු වේවයි ඉතින් ඔය කතාවේ කියන ටික ඒව ඔක්කොම ඇවිල්ලා අට්ටි කියන කර්මස්ථානෙත් මෙනෙහි වෙලා ඒ කර්මස්ථානේ අට්ටි කියන්නේ මොකක්ද කියලා අපි විස්තර කරලා තියෙනවා. ඒ කියන්නේ මේ මෙනෙහි වෙලා අරියත් ඵලය පූර්ණ වුණාලු. දැන් හොඳට බලන්නකෝ. දැන් උන්වහන්සේට කාන්තාවක් hina වුණාම අරියත් ඵලය පූර්ණ වුණා. අපිට කාන්තාවක් hina වුණොත් අරියත් ඵලය පූර්ණ වෙනවා. ඔව් වෙන්නේ. ඔව්. වෙන්නේ කන්නේ වෙන්නේ. ඒක හැමදාම අඩුපාඩුව තියෙන්නේ අපේ ඇතුලේ. දැන් අර වඩන තැනට පනින්න පිම්මක් පනින්න හදන්න ඕනේ අපේ සුද්ධභාවය තුලින්. අපි ඒකට තමයි පාරමිතා පුරනවා කියලා කියන්නේ. තවදුරටත් විස්තර කරන්න පුළුවන්. ඒ ඇත්තට මේ ප්‍රශ්නෙත් එක්ක මුළු ඔක්කොම විස්තර කරන්න පුළුවන්. පාරමිතා පුරනවා කියලා කියන්නේ අදහස මොකද්ද? අමෘතය කරා පෙරෙනවා කියන එක. අමෘතය කියන්නේ බුද්ධ ශාසනයේ නිවනට. නිවන. පමාදෝ අමත පදම් පමාදෝ මච්චුන පදම්. නිවන් පදයයි ප්‍රමාදය මරණ පදයයි. එතකොට අමෘතය කරා පෙරෙනවා. ඒ කියන්නේ නිවන කරා සුද්ධ වෙන එක තමයි පාරමිතා පුරනවා කියලා කියන්නේ. පාරමිතා පුරනවායි කියලා කියන එක නිවන කරා පෙරෙන එක නා. අපිට කොහොමද පෙරෙන්න තියෙන්නේ? අපි හිතමුකෝ අපිට තියෙනවා දැන් උදාහරණයක් ගමුකෝ. අපිට අර ලස්සන රූපයක් දකිනවා. ලස්සන රූපේ දකින වෙලාවේ දැන් ඔයාලට මතක ඇති සාකච්ඡාවට සම්බන්ධ වෙලා බණ ටික අහුවනම් හරිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය විස්තර කරනවානේ. මොකද ලෞකික සම්මාදිට්ඨිය වෙනම විස්තර කරලා තියෙනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය වෙනම විස්තර කරලා තියෙනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇතුලේ විස්තර කරන්නේ වචන ටිකකින්. හොඳට බලන්න වඩන්න තියෙනක වචන ටිකකින් විස්තර කරනවා. ආර්ය සිත් ඇති අනාශ්‍රව සිත් ඇති ආර්ය මාර්ග සම්මාර්ග වූ ආර්ය මාර්ගයේ වඩනහුගේ යම් ප්‍රඥාවක් ප්‍රඥා ඉන්ද්‍රියක් ප්‍රඥා බලයක් ධම්මවිචේ සම්බුද්ධංගයක් ඇද්ද මේ සම්මාදිට්ඨිය කියලා විස්තර කරනවා. මෙන්න මේ වචන ටිකෙන් විස්තර කරලා තියෙනවා. හොඳට බලන්න මේ වචන ටිකේ තේරුම. ඒක බලුවා නම් තේරෙනවා. ආර්ය සිත් ඇති අනාශ්‍රව සිත් ඇති. ඒ කියන්නේ මෙයා සම්මාදිට්ඨියට පත් වෙච්ච කෙනා. ඊළඟ වඩන ඔහුගේ ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ මේ ප්‍රകൃතිය පිළිබඳ ඇති ඥානයක්. ඒ කියන්නේ මේ අනිච්ච ස්වභාවය පිළිබඳ ඇති යම්කිසි වැටහීම. අනිච්ච කියලා කියන්නේ මේ වේදනාචෛසිකෙන් බලන එක නෙමෙයි ප්‍රඥාවෙන් බලන එක නේ. ඒක ඥානයක්. හරි ප්‍රඥාව. ප්‍රඥා ඉන්ද්‍රිය. ඒ මොකද්ද ප්‍රඥා ඉන්ද්‍රිය කියලා කියන්නේ? ප්‍රඥා ඉන්ද්‍රිය කියලා කියන්නේ අන්න තමන්ගාව තියෙන ප්‍රඥාවට මූලිකත්වය දීමක්. ඉන්ද්‍ර කියලා කියන්නේ මූලිකත්වය. මූලිකත්වය දීමක්. දැන් ඔබතුමාට වඩන්න තියෙන ඔන්න ඔක හොඳේ මූලිකත්වය දීමක්. දැන් අපි මූලිකත්වය දෙන්නොත් කොහෙදද? යම් කිසි ආරම්මණයක් එද්දී. ඒක රාග වෙන්න පුළුවන්, ඒක ද්වේෂ වෙන්න පුළුවන්. අන්නේ ආරම්මණේ එද්දී අපි ගාව තියෙන ප්‍රඥාව කියලා කියන්නේ ප්‍රകൃති පිළිබඳ ඥානය කියලා කියන්නේ අනිච්ච ස්වභාවය. අනිච්ච ස්වභාවයට අපි මූලිකත්වය දුන්නේ නැත්නම් මොකද වෙන්නේ? දැන් ගොඩක් වෙලාවට අපි ද්වේෂයක් එනකොට නම් අනිච්චයිනේ අනේ මේක ඉතින් ඔක කවන්නේ නැහැ තරලා දානවා කියලා අතාරිනවා. නමුත් ආස්වාද සිතුවිල්ලක් එනකොට රාගෙට මුල් වෙච්ච සිතුවිල්ලක් එනකොට මොකද වෙන්නේ? අල්ලගන්නවා. මූලිකත්වය දෙනවද? අනිච්චයි අන්න අපි ආස්වාදයට මුල් වෙලා අර හැඟීමට බර වෙලා අන්න අනිත් පැත්තට අන්න ප්‍රඥා ඉන්ද්‍රියක් බවට පත් කළේ නැහැ. ප්‍රඥා ඉන්ද්‍රිය උන්නේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? අපි તો එකපාරක් දුන්නයි කියන එකට. රයිට්. අද මම මෙන්න මේ ආස්වාදයෙන් මිදෙනවා. මේක මෙන්න මෙහෙම එකක්. මේක උගලක්. මේකේ තියෙන එකක් නෙමෙයි. අන්න දැන් ආසේවිතා බාහිතා බහුලිකතා කළා ප්‍රകൃති පිළිබඳ ඥානය. නිච්ච ස්වභාවය. දැන් මොකද වෙන්නේ? ප්‍රඥා ඉන්ද්‍රියක් වුණා. හැබැයි එක දවසක් ඒක කළාට පස්සේ මොකද වෙන්නේ? දෙවෙනි දවසේ ඒ જાති අරමුණක් ආවොත් එහෙම අග්ගල ලේසි අපිට. දැන් මොකද වෙලා තියෙන්නේ?
ප්‍රඥා බල බවට පත් වෙලා. අන්න වචන සම්මාදිට්ඨිය වචන ටික. ප්‍රඥාවක්, ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා බලය. දැන් ඒක බලවත් වෙලා. දැන් ඒ જાතියව කොච්චර ආවත් එයාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි එයා වැටුණොත් එන්නේ කොහෙද? ඊට වැඩිය හොඳ ආස්වාදයක් ආවම. මොකද සාමාන්‍ය ස්වභාවය තමයි ආස්වාදයේ ස්වභාවය වැඩි වෙන තරමට ලෝක සත්‍ය අහු වෙනවා. දැන් අවසානයේ ඔක්කොම ගිහලා ධානයේදී පෘථග්ජනයා ධානයේදී මොකද පුද්ගල සූත්‍රයේ පෙන්වනවා පැහැදිලිවම මේ පෘථග්ජනයා ධාන වඩද්දී ඒ ධානය සුඛාස්වාදයෙන් ආස්වාද කෙරෙහි ඒ ධානයේ අදිමුක්ත වෙයි කියලා. බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයා එහෙම වෙන්නේ නැහැ. මොකද එයාගේ ධානයේ මෙනෙහි කරන එකම අරමුණ අනිච්ච. අර අනිච්ච දන්නේ නිසා ඒ ධානය අදිමුක්ත වෙලා එයා ඒ බ්‍රහ්ම ලෝකේ නතර වෙලා ඊට පස්සේ ඒකෙන් පිරුණාට පස්සේ හතර පායත් යනවා කියලා වෙනම පෙන්නලා තියෙනවා. ඒ තියෙන තැන් ඔක්කොම පෙන්නන්න දැන් අවශ්‍ය නම් හරි. එතකොට තෝරගන්න ප්‍රඥා ඉන්ද්‍රියක් කළා නම් මොකද වෙන්නේ? අන්න අපි අමෘතය කරා යම්කිසි මට්ටමකට පෙරුණා. නේ? ප්‍රඥා බලයක් වෙනවා. ඊට පස්සේ තමයි ධම්මවිචේ සම්පොඥංගයක් වෙන්නේ. ඒ වචන ටික ඒ විදිහටම මම නම් තියෙන තැන පෙන්නන්නම් අවශ්‍ය නම් හරිනේ. ඔන්න හොඳට බලන්න මේ මජ්ක්‍ධිම නිකායේ 3 මහාචත්තාරීස්ක සූත්‍රයේ 219 පිටුව. දැන් මෙතෙන්ට එනකම් මේ අපි සාකච්ඡාව ඇතුලේ මෙතෙන්ට එනකම් විස්තර කරලා තියෙනවා මේකට කලින් ලෞකික සම්පද මහාචත්තාරීස් සූත්‍රයේ කියනවා මිත්‍යා දෘෂ්ටිය සේ දැනගනි සම්මාදිට්ඨිය සේ දැනගනි. මිත්‍යා දෘෂ්ටිය බහැර කළ යුතු බව දැනගනි සම්මාදිට්ඨිය දෙආකාර බව දැනගනි. සම්මාදිට්ඨිය එකක් කෙලෙස් සහිතයි සුගතියට හේතු වෙනවා එකක් ලෝකෝත්තරයි නිවනට හේතු වෙනවා. එතකොට දැන් මේ කාරණාටි අපි සාකච්ඡාවේ කතා කරලා තියෙන්නේ. අපිට වැදගත් වෙන්නේ මෙතන ලෝකෝත්තර සම්මාදිට්ඨිය විස්තර කරගන්න විතරයි. හරි? මෙන්න මෙතනදී බලන්න මජ්ක්‍ධිම නිකායේ 3 මහාචත්තාරීස් සූත්‍රයේ 219 පිටුවේ පෙන්නනවා මහණෙනි ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගාංග වූ සම්මාදිට්ඨිය කවරයක්? මේක මම සම්පූර්ණ ඔක්කොම ටික කියවලා කරලා විස්තර පෙන්නන්නම්. මහණෙනි ආර්ය සිත් ඇති. එතනින් තමයි මේ කතාව වෙනස් වෙන්නේ. මේ කියන්නේ සම්මාදිට්ඨියට පත් වුණා කියන එක. ආර්ය සිත් ඇති, අනාශ්‍රව සිත් ඇති. ආර්ය මාර්ග සම්මාර්ග වූ ආර්ය මාර්ගයේ වඩනහුගේ යම් ප්‍රඥාවක්, ප්‍රඥා ඉන්ද්‍රියක්, ප්‍රඥා බලයක්, ධම්මවිචේ සම්පොඥංගයක්, සම්‍යක් දෘෂ්ටියක් මාර්ගාංගයක් ඇද්ද මහණෙනි මේ ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගාංග වූ සම්මාදිට්ඨියයි කියනු ලැබේ. ඒ මහණ මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය පිණිස සම්‍යක් දෘෂ්ටි ප්‍රතිලාභය පිණිස වෑයම් කෙරේ. ඒ වෑයම ඔහුට සම්මා වායාමය වේ. ඒ ස්මෘතියෙන් සමන්වාගතව මිත්‍යා දෘෂ්ටිය දුරු කෙරේ. ස්මෘතිවත්ව සම්‍යක් දෘෂ්ටිය උපදවා වෙසෙයි. ඒ ස්මෘතිය ඔහුට සම්මා සති වේ. මෙසේ ඔහුට මේ තුන් ධර්මිනෝ සම්‍යක් දෘෂ්ටිය අනුපරිධාවනය කෙරෙති. සාජාත පුරේ ජාත කියන්නේ පෙර සහ පසු කියන එක පරිවාර වේ. ඒ කවර තුන් ධම් දෙයක් සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති යන මොහොයි. දැන් මෙතනින් පටන් ගන්න එක විස්තර කරලා හැකියි. හොඳට බලන්න යම් කිසි කෙනෙක් සම්මා දිට්ඨියට පත් වෙනකොටම එයාට සම්මා වායාමයයි සම්මා සතියයි අනුපරිධාවනය වෙනවා. එයාට සම්මා සතිය තියෙන නිසා වරද හැටියට තෝරගන්න පුළුවන් වෙනවා. සම්මා වායාමයේ එකම තියෙන නිසා ඒකෙන් මිදෙන්න යට වෑයමක් ගොඩනගා ගන්න පුළුවන් වෙනවා. එතකොට මේක දෙකම උනේ කොහොමද? සම්මා දිට්ඨියටපත් වෙච්ච නිසා. ලෞකික මොකද ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත් වෙනකොට ලෞකික සම්මා දිට්ඨිය ඉඳලා තමයිපත් වෙන්නේ. හරි? එතකොට හොඳට බලන්න මෙන්න මෙතන උඩ පටන් ගන්න තැන ආර්ය සිත් ඇති. මේකට ඇත්තටම මට වෙච්ච උදාහරණයක් එක මම තෝරගත්තු කතාවක්. මම මේක කලින් මම හිතන්නේ ධම්මිකේරණ කියලා තියෙනවා. ආර්ය සිත් ඇති, අනාශ්‍රව සිත් ඇති, ආර්ය මාර්ග සම්මාර්ග වූ ආර්ය මාර්ගයේ වඩනහුගේ. මොන බලන්න ප්‍රඥාවක්. පළවෙනි එක ප්‍රඥාවක්. ඊගාට ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා බලයක්, ධම්මවිචේ සම්පොඥංගය. දැන් මෙන්න මෙතනදී අපි තෝරගන්න ඕනේ වැදගත් දෙයක් තියෙනවා. පෙළදහම කියවන අයත් ඉන්න නිසා මතක තියාගන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය විස්තර කරපු මේ මහාචත්තාරීස සූත්‍රයේ මේ ලියලා තියෙන්නේ මොකද්ද? මේ ලියලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපිට වඩන්න ඕන එක. දැන් දුකට හේතුව දුක නැති කිරීමේ මාර්ගය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ වඩන්න තියෙන එක. එතකොට මේ ලියලා තියෙන්නේ මොකද්ද? වඩන්න තියෙන එකක් තමයි මේ ලියලා තියෙන්නේ. එතකොට මේ ලියපු වචනවල හැම වචනයකම තියෙන්නේ වඩන්න ඕනේ කොටසක්. මෙන්න මේ අදහස තියාගෙන මේක කියවන්න. මොකද නැත්තම් කියවලා ඉවරලා මම මහාචත්තාරීස්ක සූත්‍රය කිව්වා කියන එක නෙමෙයි වැඩි. එතකොට හොඳට බලන්න ප්‍රඥාව. මේ ප්‍රඥාව කියන්නේ මොකද්ද? අන්න එයා කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇතුලේ අහනකොට ප්‍රകൃතිය පිළිබඳ එයාට ඇතිවෙච්ච ඥානය. මෙන්න මේ ප්‍රඥාවට එයා හැම වෙලාවකම මොකද්ද වෙන්න ඕනේ? එතනින් පස්සේ මේ සම්මා වායාමයයි සම්මා සතියයි කියන නිසා ප්‍රඥාව ප්‍රඥා ඉන්ද්‍රියක් බවට පත් වෙනවා එයාගේ. ඉන්ද්‍රිය බවට පත් වෙනවා. ඉන්ද්‍රිය කියලා කියන්නේ මොකද්ද? ඉන්ද්‍ර කියලා කියන්නේ මූලිකය. මූලිකත්වය. ඕනම දෙයකට මූලිකයට නායකයට කියනවා ඉන්ද්‍රිය කියලා. එතකොට මේ තියෙන ප්‍රඥාවට මූලිකත්වය දෙන අවස්ථාවක් අපිට යෙදෙන්න ඕනේ. ඒ කොයි වගේ අවස්ථාවක් එන්න ඕනේද? මෙන්න මේක කිව්වේ පාරමිතා පුරන අවස්ථාව කියන්නේ මෙන්න මේක කියලා. අපි මේ අරන් එන එක නෙමෙයි පාරමිතා පුරනවා කියලා කියන්නේ. අරන් ආපු ටිකකුත් තියෙනවා. මේ වෙලාවෙත් මේ වැඩේ කෙරෙන්න ඕනේ. මොකද්ද? දැන් මම මේක උදාහරණයක් හැටියට මේක මම ඊට කලින් කියලා තියෙනවා. ඉතින් මම කියලා තියෙන නිසා මට වෙච්ච දෙයක් මම මේ කියන්නේ. මේ දහම අහලා කාලයකට කලින් මෙහෙම ඉන්නේ නැද්දි. ඉතින් අපි ගම් වල ඒක කමක් නැද්ද? අපි මේක කිව්වට උදාහරණයක්.
කවදාවත් කියන්න අපි අහලා තියෙනවා ඔක. හරි. අහලා තියෙන එක අවශ්‍යත් නැහැ. හරි. කමන්නේ. ඉතින් ඒතකොට මෙතනදී හොඳ බලන්න අපි තුමු අපිට ගැටෙන අවස්ථාවක් ආවා කියලා. මම උදාහරණ මේ වචන ටික මම තෝරගත්තන්නේ උදාහරණය හරහා. දැන් ගැටෙන අවස්ථාවක් ආවා. ඉතින් ගැටෙන අවස්ථාවක් ආවම මගේ ස්වභාවය තමයි සාමාන්‍යයෙන් ඒක අතපයිසි කරලා වැඩේ විසඳගන්න එක. හැබැයි මොකද වුනේ මේක ඒ වගේ අවස්ථාවක එළියට බහිද්දි මෙන්න මේ ප්‍රඥාව ප්‍රകൃතිය පිළිබඳ ඇති ඥානය ඒ කියන්නේ අනිච්ච ස්වභාවය පිළිබඳව මම මූලිකත්වය දුන්නා නම් ඒකට මම මූලිකත්වය ඒක ඉන්ද්‍රියක් බවට පත් කළා නම් මොකද වෙන්නේ අනිවාර්යයෙන්ම අනිච්ච කියන එක මට මුල් කරගත්තා නම් මගේ අතින් ඒ ගැටීම් සිද්ධිය සිද්ධ වෙන්නේ නැහැ. අපි හිතමු ඔය ගාන එකක් හරි මොකක් හරි එහෙම එක සිද්ධ වෙන්නේ නැහැ. අන්න එතකොට එක අවස්ථාවක් මගේ ඇත්තම ගත්තොත් එක ටෙස්ට් එකක් ආවා ඒ ටෙස්ට් එක මම පාස් වුණා. හරි? එතකොට හොඳට බලන්න ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ જાතියේ ඒවා කොච්චරවත් ඊට පස්සේ අපි හිතමු වාහනයක් ඇඟට ගපුවාම කේන්තියන එක්කෙනෙක් ඉන්නවා. හරි? ඊට පස්සේ එක දවසක් ඇඟට ගපුවාම මෙන්න මේ අනිච්ච ප්‍රകൃතිය පිළිබඳ ඇති ඥානය අනිච්ච ස්වභාවයට මුල් තැන දුන්නා නම් ඊට පස්සේ වාහන කපුවාම ඒ જાතියේ වාවට අපිට වැඩක් නැහැ. ඔන්න ඊගා දවසේ හැප්පුවොත් කේන්තියක් එයි. එහෙනම් එයා දැන් අර මට්ටම පාස් කළානේ. ඊගාවට තියෙනවා ප්‍රඥා ඉන්ද්‍රියක් වුණාට පස්සේ දැන් මේක ඉන්ද්‍රියක් වෙන්නේ කොහොමද? මේක ඉන්ද්‍රියක් වෙන්න හේතුව තමයි සම්මා සතියයි සම්මා වායාමයයි මෙයාගාව තියෙන නිසා. සම්මා සතියෙන් ටක් ගාලා මේක මතක් කරලා දෙනවා. සම්මා වායාමයෙන් මේකෙ මිදෙන්න අවශ්‍ය කරන වායාමය දෙනවා. හරි? ඊගාවට මොකද වෙන්නේ? ප්‍රඥා බලය. මෙන්න මෙහෙම කළාට පස්සේ ඒක බලයක් බවට පත් වෙනවා. තව විදිහකට ඕනනම් තෝරගන්න මේ මොනවද මේ කියන්නේ? පංච ඉන්ද්‍රිය, පංච බල, සත්බොජ්ජංග. බෝධිපාක්ෂික ධර්ම මේ වැඩෙන්නේ. ඒකයි පාරමිතා පිරෙනවා කියලා කියන්නේ. මේ එක මොහොතකදී. ඊගාට බලන්න ප්‍රඥාවනික බලයක් බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ බලවත් වෙනකොට මොකද්ද බලවත් උනේ? අනිච්ච පිළිබඳ ඇති ඥාණයට මුල් තැන දීලා අන්නේ ස්වභාවය බලවත් වුණා. බලවත් වුණාම ඒක ධම්මවිචේ සම්බොජ්ජංගයක් බවට පත් වෙනවා. ඒක එයාට නිවන් කියලා කරන්නේ. දැන් මේ මෙන්න මේ අවස්ථාවට මුහුණ දෙනකොට දැන් ඊට පස්සේ අපි ඒ જાති අවස්ථාවක් ආවට අපිට ඒකට අපි අහු වෙන්නේ නැහැ. ඒකෙන් ෆේල් වෙන්නේ නැහැ. ඊගාවට එන්න ඕනේ ඊට වැඩිය ලොකු එකක්. අන්න ඒකටත් අපි මෙන්න මේ ප්‍රඥා ඉන්ද්‍රියක් කරගෙන බලවත් කළා නම් ඒ જાතිය කොච්චර ආතරන්නේ නැහැ. ඉතින් ඔය මොකද්ද වෙන්නේ? අමෘතේ කරා පෙරෙනවා. පාරමිතා සකස් වෙනවා. ඔන්නක තමයි මේ අපිට කියන්න ඕනේ. ඉතින් ඒකට මුල් වෙන්නේ ඔන්න කියන සම්මා දිට්ඨිය, සම්මා සතිය, මේ සම්මා වායාමයේ කියන තුන කල්යාණ මිත්‍ර සම්පත්තියක් ඇතුලේ සද්ධර්ම ශ්‍රවණය කරනකොට එයාට සම්මා දිට්ඨියටපත් වුණා නම් ලැබෙන නිසා. මෙන්න මේක විශේෂයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඇතුලේ. අප තථාගතයන් වහන්සේ ඒ බුද්ධ පාරමිතාව ආරම්භ වූාට පසුව ලෝ පහළ වූ ඒ සියලු බුදුන් වන 5,12,027 නමකගේ ඒ උත්තරීතර වූ බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණයන්ට নমස්කාර කරමින් මේ කර්මස්ථාන සජ්ජායනා කරමින් ඒ බුදු ගුණෙහි, ධම් ගුණෙහි, සංඝ ගුණෙහි ඇති රාග දේශ මොහයන්ගෙන් විමුක්ත වූ ස්වභාවයට ඔබේ සිතත් රැගෙන විත් රාගක්ඛයෝ නිබ්බානං, දේසක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං කියනා වූ ඒ නිවන් ශාන්තිය සිත පවත්ව ගන්න. සම්බුද්දේ අට විසංච ද්වාදසංච සහස්සකේ පංච සත සහස්සානි නමාමි සිරසාදරං තේසං ධම්මංච සංඝංච ආදරේන නමාමහං නමක්කාරානුභාවේන සබ්බ බයා උපද්දවා අනේකා අන්තරායාපි විනස්සන්තු අසේසතෝ
සම්බුද්දේ අට්ඨවී සංච ද්වාදසංච සහස්සකේ පංච සත සහස්සානි නමාමි සිරසාදරං තේසං ධම්මංච සංඝංච ආදරේන නමාමහං නමක්කාරානුභාවේන සබ්බ බයා උපද්දවා අනේකා අන්තරායාපි විනස්සන්තු අසේසතෝ සම්බුද්දේ අට්ඨවී සංච ද්වාදසංච සහස්සකේ පංච සත සහස්සානි නමාමි සිරසාදරං තේසං ධම්මංච සංඝංච ආදරේන නමාමහං නමක්කාරානුභාවේන සබ්බ බයා උපද්දවා අනේකා අන්තරායාපි විනස්සන්තු අසේසතෝ සම්බුද්දේ අට්ඨවී සංච ද්වාදසංච සහස්සකේ පංච සත සහස්සානි නමාමි සිරසාදරං තේසං ධම්මංච සංඝංච ආදරේන නමාමහං නමක්කාරානුභාවේන සබ්බ බයා උපද්දවා අනේකා අන්තරායාපි විනස්සන්තු අසේසතෝ